සුබ දවසක් පතමින් anyone can learn නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට ග්‍රෙගර් මෙන්ඩල් විසින් කරන ලද ප්‍රවේණි විද්‍යා පර්යේෂණ ඇසුරින් පනට් කොටුවක් නිර්මාණය කරන ආකාරය විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මම ආරාධනා කරනවා මේ පාඩම ස්කිප් කරන්නේ නැතුව සම්පූර්ණයෙන් බලන්න කියලා. මොකද ප්‍රවේණි විද්‍යාවේ වැදගත්ම මූලධර්මය අද මම ඔයාලට කියලා දෙන්න නිසා. මේ කොටස හොඳට තේරුම් ගත්තොත් ඔයාලට විභාගයේදී පනට් කොටුවක් ඇඳගෙන ඒ ඇසුරින් පිළිතුරු සැපීම ඉතා පහසුයි. ඉතින් ඔයාලා මේ පාඩම අවබෝධයට අරගෙන සාර්ථක ප්‍රතිඵල අත්කරගනු ඇතැයි කියලා මම ප්‍රාර්ථනා කරමින් අපි අමතර කතාව අත්හැරලා කෙලිම පාඩමට සම්බන්ධ වෙමු. අපි මුලින්ම බලමු ග්‍රෙගර් මෙන්ඩල් ගැන. ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට මෙයා සලකනවා. මෙයා ඕස්ට්‍රියානු ජාතික විද්‍යා උපාධිධාරී පූජකවරයෙක්. මෙයා ආවේනීය පිළිබඳ විවිධ පර්යේෂණ රැසක් කරලා පස්සේ කාලෙක තමයි ඒ පිළිබඳ තොරතුරු අපිට ලැබෙන්නේ. ඒක නිසා එයා අපි ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට සැලකීමක් කරනවා. right. මෙයා පර්යේෂණ කරනකොට යොදාගත්ත ශාකයක්. ගෙවතුමෑ කියලා හඳුන්වන ශාකය තමයි මෙයා පර්යේෂණ සඳහා යොදාගත්තේ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මෙන්ඩල්ගේ පර්යේෂණ සඳහා මේ ශාක තෝරාගන්න හේතු වෙච්ච කාරණා අපි දැන් සලකලා බලමු. එම් බලනකොට පළවෙනිම කාරණේ තමයි පහසුවෙන් වගා කළ හැකි වීම. මොකද අපි පර්යේෂණයක් කරනකොට මේකෙන් ශාකය හදලා ඒකේ බීජ ලබාගෙන ඒකෙන් ඊගාව පරම්පරාවක් හදලා ඒකෙන් නැවත බීජ ලබාගෙන ඒකෙන් ඊගාව පරම්පරාවක් හදලා ඔහොම පර්යේෂණය දිගින් දිගටම කරන්න ඕනේ වෙනවා. එතකොට මේක සඳහා ශාකයට දීර්ඝ කාලයක් ගත කිරීමට වුණොත් එහෙම අපිට මේ පර්යේෂණයේ ජීවිත කාලය තුලදී කරලා ඉවර කරන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙනවා. ඒක නිසා පහසුවෙන් වගා කළ හැකි ශාකයක් මෙයා තෝරගත්තා. ඒක තමයි ওই ගෙවතුමෑ ශාකය කියලා අපි හඳුන්වන්නේ. ඒකේ හේතු ඉක්මනින් ඵලදාව ලබා ගන්න පුළුවන් අඩු කාලයකින් ඵලදාව ලබා ගන්න පුළුවන් වීම. ඊගාවට නුමුහුම් ශාක පැවැත්ම. මේක ගැන මම ඉදිරියේදී කතා කරන්න නුමුහුම් ශාකයක තියෙන ලක්ෂණ ගැන. ඊගාව ලක්ෂණය අපි බලමු. පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ පැවතීම. මේ පරස්පර ලක්ෂණ කියන්නේ මොනවද? උදාහරණයක් විදිහට ගත්තොත් දැන් බලන්න මේ බීජ. ගෙවතුමා ශාකයේම බීජ වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. එක බීජ වර්ගයක් කහ පැහැ බීජ, අනිත් බීජ වර්ගය කොළ පැහැ බීජ. ඒ වගේම කහ පැහැ කරල් හැදෙන ගෙවතුමා ශාක තියෙනවා. කොළ පැහැ කරල් හැදෙන ගෙවතුමා ශාක තියෙනවා. මේකත් පරස්පර ලක්ෂණයක් ඵලයේ වර්ණය. ඊගාට මලේ වර්ණය ගත්තොත් එහෙම සුදු පැහැ මල් සහ දම් පැහැ මල් තියෙනවා. ඒ වගේම බීජයේ ස්වභාවය, මතු පිට ස්වභාවය ගත්තොත් සමහර ඒවා රළු ස්වභාවයක් ගන්නවා. සමහර ඒවා සුමට ස්වභාවයක් ගන්නවා. ඉතින් මේ වගේ පරස්පර ලක්ෂණ විශාල සංඛ්‍යාවක් එයා තෝරගෙන පර්යේෂණ විවිධ අවස්ථාවලදී කරලා තියෙනවා. අපි දැන් බලමු මේක ස්වභාවිකව පරාගණය සිදුවෙන්නේ කොහොමද කියලා. මේ ශාකය ගත්තොත් එහෙම දැන් බලන්න අපි පුෂ්පයක කොටස් හඳුනනවානේ. පුෂ්පයක කොටස් හඳුනනකොට අපි දන්නවා බාහිරින්ම තියෙනවා මණිපත්‍ර වලය. ඊට ඇතුලින් දල පත්‍ර වලය තියෙනවා. ඊට ඇතුලින් තියෙනවා පූමාංගය සහ ජායාංගය. දැන් මේ ගෙවතුමෑ ශාකයේ පුෂ්පයක පූමාංගය හා ජායාංගය කෝ? ඒක තියෙනවා. ඒක තියෙන නිසා තමයි පූමාංගය සහ ජායාංගය තිබ්බොත් තමයි පරාගණය වෙලා බීජ නිෂ්පාදනය වෙන්නේ. නමුත් මේ ශාකයේ විශේෂත්වය තමයි ඒක. එතකොට මේ පුෂ්පය ගත්තොත් පුෂ්පයේ දලපත්‍ර වලින් දලපත්‍ර දෙකකින් මේක සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. පූමාංගයයි ජායාංගයයි. ඒතකොට සම්පූර්ණයෙන්ම ආවරණය කරන නිසා මේකට බාහිරින් පරාගණ කාරකයක් යොදාගෙන පරාගණය සිද්ධ කරන්න බෑ. ඒක නිසා මේකේ තියෙන පරාග ඒ පුෂ්පයේම කලංකය මත තැන්පත් වෙලා පරාගණය සිද්ධ වෙනවා.
එතකොට ඒ මගින් ස්ව පරාගණය කියලා අපි හඳුන්වන එම ක්‍රියාවලිය මගින් බීජ නිෂ්පාදනය සිද්ධ වෙනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කාරණය. ඒ විතරක් නෙමෙයි මේකේ අනිත් ලක්ෂණය තමයි අවශ්‍ය අවස්ථාවකදී අපිට පුළුවන් අර ආවරණය කරලා තියෙන දලපත්‍ර ඉවත් කරලා ඒකේ පරාගදාන ඉවත් කරලා කලංකයට වෙනත් ශාකයක පරාග තවරන්න. ඒ කියන්නේ පරපරාගණයක් කිරීමේ හැකියාව අපිට අවශ්‍ය විටකදී තියෙනවා. ඒක තමයි මෙන්ඩල් මේ ශාකය තෝරා ගැනීමට හේතු වෙච්ච කාරණා වෙන්නේ. හරි. එතකොට විභාගයේදී ඔයාලට අහන්න පුළුවන් මෙන්ඩල් මේ පරීක්ෂණ සඳහා ගෙවතුමා ශාකය තෝරගන්න හේතු වෙච්ච කාරණා මොනවද කියන්නේ. හරි. දැන් අපි බලමු මෙන්ඩල් පරීක්ෂණ සඳහා තෝරාගත්ත ලක්ෂණ මොනවද කියලා. ආවේනික ලක්ෂණ වෙන්න එපා. එතකොට මෙයා තෝරගත්ත ආවේනික ලක්ෂණ සහ එක ලක්ෂණයක් ගත්තොත් ඒකට පරස්පර තවත් ලක්ෂණයක් තියෙනවා. ඒකින්ද එහෙම ලක්ෂණ තියෙන දේවල් එයා තෝරගත්තා. පළවෙනි ලක්ෂණයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුෂ්පවල වර්ණය. එතකොට පරස්පර ලක්ෂණ දෙකක් තියෙනවා. දම් පැහැමල් සහ සුදු පැහැමල්. ඒ වගේම බීජවල වර්ණය. කහ පැහැ බීජ, කොළ පැහැ බීජ. ඒ වගේම බීජවල හැඩය. රවුම් සහ එහෙම නැත්නම් සුමට, එහෙම නැත්නම් සුමට සහ හැකිලුණු බීජ. ඊගවට කරල් වල හැඩය. පිරුණු කරල් තියෙනවා, හැකිලුණු කරල් තියෙනවා. ඒ වගේම කරල් වල පැහැයත් යොදාගත්ත කොළ සහ කහ කියන පරස්පර ලක්ෂණ. ඊගවට ශාකය තුල පුෂ්ප පිහිටන ස්ථාන. එහෙම බලපුවාම සමහර ශාකවල අග්‍රස්ත අංකුරය පුෂ්ප බවට පත් වෙනවා. ඒ වගේම සමහර ශාකවල කක්ෂීය අංකුර, එහෙම නැත්නම් පත්‍ර පාදයේ ආසන්නයෙන් හට ගන්නා පාර්ශ්වික අංකුර වලින් පුෂ්ප හට ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට මේකත් පරස්පර ලක්ෂණයක් විදිහට එයා දැක්කා. ඒ වගේම තවත් ලක්ෂණයක් එයා තෝරගත්තා මේ ගෙවතුමා ශාකවල උෂ ශාක සහ මිටි ශාක කියලා ශාක වර්ග දෙකක් තියෙනවා කියන්නේ. ඒකත් පරස්පර ලක්ෂණයක් විදිහට මෙයා තෝරගත්තා. හරි. දැන් අපි බලමු මෙන්ඩල් මේ පරීක්ෂණ කරනකොට ඒවා වාර්තා කිරීම සඳහා යොදාගත්ත කරුණු. සැලකිලිමත් වෙච්ච කරුණු ගැන. පළවෙනි ලක්ෂණය. මෙයා හඳුන්වුවා මාතෘ සහ පීතෘ. එහෙම නැත්නම් දෙමාපිය පරම්පරාව. ආරම්භයේදීම යොදා ගන්න පරම්පරාව අපි පේරන්ට්ස්ලා කියලා හඳුන්වනවා. ඒ ශාක පරම්පරාව P විදිහට නම් කර පේරන්ට්ස් කියන එකේ P අකුර ගත්තා. ඒකෙදි තෝරාගත්තේ එක ලක්ෂණයක් ගැන අපි මේ දැන් ඉදිරියේදී කතා කරන්නේ. ඊගාවට මේ මාතෘ පරම්පරාවෙන් අභිජනනය මගින් බිහි කරන ඊළඟ පරම්පරාවේ ජනිතයෝ එයා හඳුන්වුවා F1 පරම්පරාව කියලා. එක ශාකයකින් ඩිම්බ ලබාගෙන අනිත් ශාකයෙන් පරාග ලබාගෙන පරාගණය කරලා නිෂ්පාදනය කරන ඊළඟ පරම්පරාව F1 පරම්පරාව කියලා හඳුන්වනවා. ඊගාට මෙයා F1 පරම්පරාවේ ශාක දෙකක් අරගෙන F1 පරම්පරාවේම ශාක දෙකක් අරගෙන ඒවා පරාගණය කරා. එහෙම F1 පරම්පරාවේ බීජ හදලා F1 පරම්පරාවෙන් ඊගාවට නිෂ්පාදනය කරගන්න පරම්පරාව හදාගන්න පරම්පරාව F2 පරම්පරාව කියලා නම් කරා. එතකොට මේ කට්ටිය මේ ලක්ෂණ ගැන කතා කරනවානේ. පරස්පර ලක්ෂණ දෙකක් ගැන කතා කරනවා. එතකොට දෙමාපියොන්ගෙන් අපිට ඕනෑම ජීවියෙකුට මේ ලක්ෂණ දෙකම එනවා. එක ලක්ෂණයක් නිරූපණය කිරීම සඳහා සාධක දෙකක් තියෙනවා කියලා මෙයා කිව්වා. එතකොට මේ තියෙන සාධක දෙක පස්සේ තමයි ඒක ජාන විදියට අපි අත දැක්වේ. මේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සඳහා දායක වෙන සාධක දෙක බැගින් එක් ලක්ෂණයක් නියෝජනය කරනවා. බලන්න ඊළඟ පරම්පරාවට යනකොට සමහර විට මේ ආකාරයට තියෙන්න පුළුවන්. ඊට පස්සේ පරම්පරාවට යනකොට තවත් වෙනස් වීමක් තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඕනෑම පරම්පරාවකදී සාධක දෙකකින් නිරූපණය කරනවා. එහෙම නැත්නම් ඥාන දෙකකින් එක් ලක්ෂණයක් නිරූපණය කරනවා. හොඳයි. එතකොට රිගමෙන්ඩල් දැන් මේ පර්යේෂණ කරනකොට එක ලක්ෂණයක් පමණයි තෝරගත්තේ. පරස්පර ලක්ෂණ. ඒ කියන්නේ දම් පැහැමල
සුදු පැහැ මල. ඒ කියන්නේ එක් ලක්ෂණයක්. මලේ පැහැ කියන ලක්ෂණය. ඒක අපි එක අංගයක් කියලා හඳුන්වනවා. එතකොට ඒකාංග මුහුමක් කියලා ඒක හඳුන්වනවා. මේක પરම්පරා දෙකක් ඉදිරියට කරගෙන යනවා. හරිද? එතකොට මෙයා ඒකෙදි සැලකිලිමත් වෙච්ච කරුණු අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. එක් ලක්ෂණයක් සඳහා සාධක දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි සාධකය හඳුන්වනවා ප්‍රමුඛ සාධකය කියලා. අපි දැන් වර්තමානයේදී කතා කරන්නේ ඥානය කියලා. ඒකට ප්‍රමුඛ ඥානය. එතකොට මේ ප්‍රමුඛ සාධකය කියන්නේ මොකද්ද? සාධක දෙකම වර්ග දෙකම එකට තියෙනකොට බාහිර පරිසරයට පෙන්වන්නේ ප්‍රමුඛ සාධකයේ ලක්ෂණය පමණයි. එතකොට මේ සඳහා ප්‍රමුඛ සාධකයට යොදාගත්ත මෙයා ඉංග්‍රීසි කැපිටල් ලකුණ. ඉංග්‍රීසි කැපිටල් ලකුණක් තමයි ප්‍රමුඛ සාධකයේ නියෝජනය කිරීම සඳහා යොදාගත්තේ. ඊගාවට යා හඳුන්වලා දුන්න නිලීන සාධකය කියලා එකක් තියෙනවා. මොකද්ද මේ නිලීන සාධකය කියන්නේ? නිලීන සාධකය කියන්නේ මේ සාධක දෙකම එකම ශාකයේ තියෙනවා නම්. ඒක පෙන්වන්නේ නැහනේ. ඒකට හේතුව ප්‍රමුඛ සාධකයේ තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රමුඛ සාධකයනේ පෙන්වන්නේ. හැබැයි එහෙම සාධක දෙකම තියෙනවා නම් අපි කියනවා විෂම යුග්මකයි කියලා. ඒ යුග්මේ විෂම නිසා විෂම යුග්මකයි කියනවා. ඒකට සම යුග්මක කියන්නේ මොකක්ද? ප්‍රමුඛ සාධක දෙකක් පමණක් තියෙනවා නම් ප්‍රමුඛ සම යුග්මක කියනවා. නිලීන සාධක දෙකක් පමණක් තියෙනවා නම් නිලීන සම යුග්මක කියනවා. හරි. එතකොට මෙයා නිලීන සාධකය කියලා හඳුන්වලා දුන්නේ මොකද්ද? සම යුග්මක අවස්ථාවේදී පමණක් පෙන්වන ලක්ෂණයක් තියෙනවා නම් ඒක නිලීන සාධකය කියලා කියනවා. මේ සඳහා යොදාගත්තා එයා සංකේත භාවිතා කරනකොට ප්‍රමුඛ සාධකයට මොකද්ද භාවිතා කරන සංකේතය? ඉංග්‍රීසි කැපිටල් අකුර. ඒ ඉංග්‍රීසි අකුරෙම සිම්පල් අකුර තමයි මෙයා මෙතනදී නිලීන සාධකයේ නියෝජනය කිරීම සඳහා භාවිතා කරේ. එතකොට මෙයාගේ මේ ඒකාංග මුහුමේදී පටන් ගන්නේ සමයුග්මක ජීවීන් දෙන්නෙක් භාවිතා කරනවා. සමයුග්මක කියන්නේ ප්‍රමුඛ සමයුග්මක සහ නිලීන සමයුග්මක. එක ශාකයක ප්‍රමුඛ සාධක දෙකක් පමණක් තියෙන්නේ, අනිත් ශාකයක තියෙන්නේ නිලීන සාධක පමණයි. එතකොට එහෙම ශාක දෙකක් තමයි මාතෘ පරම්පරාව විදියට පේරන්ට්ස්ලා විදියට භාවිතා කරේ. ඒ වගේම මෙයා ඒකාංක මුහුමකදී ශාකයේ කොච්චර ලක්ෂණ තිබ්බත් වෙනත් ලක්ෂණ ගැන සලකන්නේ නැහැ. උදාහරණයක් විදියට පුෂ්පයේ වර්ණය විතරයි සලකන්නේ. එතකොට වර්ණය විතරක් සලකන මුහුමක් ගැන කතා කරනකොට පුෂ්පයේ වර්ණය තියෙද්දි ශාකය උසද, මිටිද, බීජවල ස්වභාවය කොහොමද? ඒවා කිසි දෙයක් සැලකුවේ නැහැ. ඒක නිසා එක් වරකට එක් ලක්ෂණයක් ගැන පමණක් මෙයා පරිශ්‍රණය කරයි. ඒක නිසා තමයි ඒකාංග මුහුමක් කියලා මෙයා ඒක හැඳින්වුවේ. දැන් අපි කතා කරමු ඒකාංග මුහුමකදී යොදා ගන්න ලක්ෂණයක් උදාහරණයක් සහිතව. මම දැන් කතා කරනවා පුෂ්පයේ වර්ණය කියන සාධකය. ඒ අංගය ගැන කතා කරන්නේ. එහෙනම් ප්‍රමුඛ සාධකය දම් පාට නම් අපි දම් නියෝජනය කරනවා පර්පල් කියන එකෙන්. ඒ වෙනුවට අපි ගන්නවා කැපිටල් P සංකේතය. හැබැයි අපි මාතෘ පරම්පරාවට P අක්ෂරයත් යොදා ගන්නවා පේරන්ට්ස් කියන්නේ. දැන් මෙතනදී අපි යොදාගන්නේ ඒකාංග මුහුමනේ. එතකොට දම් පැහැ ගැන විතරයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට ප්‍රමුඛ සාධකේ නම් එනම් P කැපිටල් විදියට ලකුණු කරනවා. එහෙනම් නිලීන සාධකය මොකද්ද වෙන්නේ? සුදු තමා අනෙක් සාධකය. නමුත් ඒක වෙනුවට අපි යොදා ගන්න සංකේතයක සිම්පල් P. ඒකට හේතුව අපි ප්‍රමුඛ සාධකයේ යොදා ගන්න සංකේතයේ සිම්පල් අක්ෂරය තමයි භාවිතා කරනවා කිව්වේ නිලීන සාධකයේ. එහෙම නැත්නම් නිලීන ඥානය වෙනුවෙන්. රයිට්. එතකොට නුමුහුම් එහෙම නැත්නම් සමයුග්මක කියලා අපි හඳුන්වනවා කලවම් වීමක් වෙලා නැති එකම වර්ගයේ සාධක දෙකක් පවතින අවස්ථා. එතකොට අවස්ථා දෙකක් අපිට හම්බ වෙනවා. පළවෙනි අවස්ථාව දම් පැහැමල තියෙන අවස්ථාව. ඒකෙදි ප්‍රමුඛ සාධකය P කියලා අපි යොදාගත්තේ කැපිටල් P අක්ෂර දෙකකින් ප්‍රමුඛ සාධකයේ සමයුග්මක අවස්ථාව දක්වනවා. එහෙනම් නුමුහුම් එහෙම නැත්නම් සමයුග්ම සුදු මල ගත්තොත් ඒකෙදි ප්‍රමුඛ සාධක නැහැ. නිලීන සාධක විතරයි තියෙන්නේ. එහෙනම්
ඒක අපි සිම්පල් p වලින් p දෙකකින් දක්වනවා. ඒ වගේම විෂම යුග්ම කියලා අවස්ථාවක් තියෙනවා. විෂම යුග්ම කියන්නේ අර එක් ලක්ෂණයක් වෙනුවෙන් සාධක දෙකක් බලපානවනේ. ඒ බලපාන සාධක දෙක එකිනෙකට වෙනස්. එහෙමනම් අපිට කියන්න පුළුවන් ප්‍රමුඛ සාධකයේ සහ නිලින සාධකයේ කියන දෙකම අඩංගු වෙනවා නම් එතනදී අපි විෂම යුග්ම කියලා කියනවා. ඒත් මේකෙදි පෙන්වන්නේ මොන පැහැයක්ද? ප්‍රමුඛ සාධකයේ පැහැය තමයි පෙන්වන්නේ. ඒකින්ද අපි විෂම යුග්ම අවස්ථාවේ දකින්න හම්බ වෙන්නේ අපිට දම් පැහැ මලක්. දැන් අපි බලමු ඒකාංග මුහුමක් කොහොමද සිද්ධ කරන්නේ කියලා. අපි ඒකාංග මුහුමකදී අපි දැන් උදාහරණයක් විදිහට ගන්නවා කිව්වේ පුෂ්පයේ පැහැයනේ. එහෙනම් මාතෘ පරම්පරාව සමයුග්ම වලින් ගන්නෙ. එතකොට පේරන්ට්ස්ලා කියලා අපි හඳුන්වනවා. මේ කටිය සමයුග්ම වලින් ගන්නෙ. එතකොට දම් පැහැ සමයුග්ම. ඒ කියන්නේ ප්‍රමුඛ සාධකයේ සමයුග්ම වුණාම මල දම් පැහැ වෙනවා. ඊගාවට නිලින සාධකයේ සමයුග්ම වුණාම මොකද වෙන්නේ? සුදු පැහැ මලක් නිර්මාණය වෙනවා. එතකොට නිලින සාධකයේ අපි කැපිටල් P වල සිම්පල් P වලින් දක්වනවා. ඒ දෙකම සමයුග්ම අවස්ථාව තියෙන්නේ. ඔන්න ඕක තමයි මාතෘ පරම්පරාව විදිහට ඒකාංග මුහුමක යොදාගන්නේ. දැන් මෙයාලා ජාන වෙන් කරනවා ඌනන විභාජනයමක්. ඌනන විභාජනය මගින් වෙන් කරනකොට මේ සාධක දෙක ජන්මාණු වලට ගමන් කරනවා. එතකොට ඒ හදන ජන්මාණු අපි මාතෘ පරම්පරාවෙන් යොදාගන්න හින්දා මාතෘ ජන්මාණු කියලා හඳුන්වමුකෝ. එතකොට මේවා ප්‍රධාන කොටස් දෙකකට කැඩිලා යනවා. මෙයා ජන්මාණු දෙකකට ගමන් කරනවා මේ සාධක දෙක. එතකොට නිලිනයකෙත් ඒ විදිහටම ගමන් කරනවා සාධක දෙක ජන්මාණු දෙකකට. එකක් ඩිම්බයක් වෙන්න පුළුවන් අනිත් එක පරාගයක් වෙන්න පුළුවන්. ওই විදිහට යනවා. දැන් මේව සංයෝජනය වෙන්න පුළුවන් ආකාර කොහොමද? මේ P සමග සම්බන්ධ වෙන්න පුළුවන් මේ සුදු පැහැමලේ මෙන්න මේ ජන්මාණුවට. ඒ වගේම මේ ජන්මාණුව සමග සම්බන්ධ වෙන්න පුළුවන් සුදු පැහැපලේ අනිත් ජන්මාණුව. එතකොට එතන අවස්ථා දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ජන්මාණුව සමගත් මේ දෙන්නටම සම්බන්ධ වෙන්න මුහුම් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් මේකෙදි අවස්ථා හතරක් අපිට ගොඩනගන්න පුළුවන් F1 පරම්පරාවට. බලමු මේක කොහොමද ගොඩනගන්නේ කියලා. පළවෙනි අවස්ථාවේදී මෙයාගෙන් එක් ජන්මාණුවක් එනවා, මෙයාගෙන් අනෙක් ජන්මාණුව එනවා. ඒකලා ත්‍රිගුණ යුක්තාණුව හදනකොට ඊගාව පරම්පරාව නිර්මාණය වෙනකොට අර සාධක දෙකක් ඊගාව පරම්පරාවට ගමන් කරලා තියෙනවා. ඊගාව අවස්ථාව මේ තියෙන ජන්මාණුවට මේ ජන්මාණුව සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒකෝට දැන් ඔන්න මේ ජන්මාණුවට අවස්ථා දෙකක් තියෙනවා, ආකාර දෙකක් නිර්මාණය කරන්න. ඒ වගේම මේ ප්‍රමුඛ සාධකයටත් ඒ වගේම අවස්ථා දෙකක් පවතිනවා නව ශාකයක් නිර්මාණය කරන්න. ওই විදිහට. දැන් බලන්න F1 පරම්පරාව. එහෙම නැත්නම් මාතෘ පරම්පරාවෙන් පස්සේ බිහිවෙන පළවෙනි දුහිතෘ පරම්පරාව. ඒ කට්ටිය සියල්ලටම මොකද වුනේ? සියල්ලම විෂම යුග්ම වෙනවා. දැන් අපි බලමු මෙයා මේ ඒකාංග මුහුම තවත් පරම්පරාවක් ඉදිරියට ගෙනියනවානේ. ඒකෙදි මෙයා තෝරගන්නවා දැන් මුහුම් කිරීම සඳහා එහෙම නැත්නම් අභිජනනය කිරීම සඳහා යොදා ගන්නවා මේ තියෙන F1 පරම්පරාවේ ශාක දෙකක්. මේකෙන් කැමති දෙකක් තෝරගන්න පුළුවන්. බලපුවහම මේ සියල්ලගේම විෂම යුග්ම තියෙන හින්දා කොයි දෙක තෝරගත්තත් ගැටලුවක් නැහැ. ඊගාවට මෙයා මොකද කරන්නේ? F1 පරම්පරාව අරගෙන මේ කට්ටියගෙන් ශාක දෙකක් අරගෙන එයාලගේ ජන්මාණු ලබා ගන්නවා. එතකොට එක ශාකයකින් ඩිම්බ හදනකොට අනිත් ශාකයෙන් පරාග ලබා ගන්නවා. ඒකලා මේවා පරාගණය කරලා නව ශාක බිහි කිරීමක් කරනවා. එතකොට මේකෙත් F1 පරම්පරාවේ ජන්මාණු ඔය ආකාරයට හැදෙනවා. මේ දෙපසට බෙදිලා ගියාම ওই විදිහට ජන්මාණු ආකාර දෙක බැගින් හැදෙනවා. දැන් මෙයාලට සංයෝජනය වීමේ රටාව බලමු. මෙයාට පුළුවන් මේකේ ප්‍රමුඛ සාධකයේ තියෙන ජන්මාණුව සමග සම්බන්ධ වෙන්න. මෙයාට පුළුවන්
ඒ වගේම අනෙක් එකේ නිලීන සාධකයේ සහිත ජන්මානුව සමග සම්බන්ධ වෙනවා. එතකොට F2 පරම්පරාව නිර්මාණය කරනවා. බලන්න. දැන් මේ ප්‍රමුඛ සාධකයේ සහිත ජන්මානුව අනෙක් ශාකයේ ප්‍රමුඛ සාධකයේ සහිත ජන්මානුව සමග සම්බන්ධ වෙලා සමයුග්ම ප්‍රමුඛ සමයුග්ම ශාකයක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම හැදෙන්න පුළුවන් මේකේ ප්‍රමුඛ සාධකය අනෙක් ශාකයේ නිලීන සාධකයේ සමග එකතු වෙලා විෂම යුග්ම ශාකයක් හැදෙන්න පුළුවන්. ඒ වගේම මේ ශාකයේ නිලීන සාධකයේ සහිත ජන්මානුව අනෙක් ශාකයේ ප්‍රමුඛ සාධකයේ සහිත ජන්මානුව සමග සම්බන්ධ වෙලා විෂම යුග්ම ආකාරයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් මේ ශාකයේ නිලීන ජන්මානුවත් අනෙක් ශාකයේ නිලීන ජන්මානුවත් අඩංගු සාධකයක් එකතු කරලා නව ශාකයක් නිෂ්පාදනය කරන්න. ඒක තුල තියෙන්නේ නිලීන සාධක පමණයි. එතකොට නිලීන සමයුග්ම වෙනවා. දැන් මෙයා මේක නම් කර අවස්ථා දෙකකදී බලන්න. ප්‍රවේණි දර්ශය කියන්නේ ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ මේ ශාකය තුල එක් ලක්ෂණයක් වෙනුවෙන් තියෙන සාධක දෙක කොහොමද තියෙන්නේ කියලා. දැන් මෙතනදී නම් ප්‍රවේණි දර්ශය කැපිටල් P කැපිටල් P ඒ කියන්නේ ප්‍රමුඛ සමයුග්ම. මෙතනදී කැපිටල් P සිම්පල් P ඒ කියන්නේ විෂම යුග්ම. මෙතනදී විෂම යුග්ම. ඒ වගේම මේ අවස්ථාවේදී සමයුග්ම හැබැයි නිලීන සමයුග්ම. එතකොට මේක අතර අනුපාතයක් තියෙනවා. කොහොමද මේ අනුපාතය සකස් වෙලා තියෙන්නේ? ප්‍රමුඛ සමයුග්ම එකකට විෂම යුග්ම දෙකකට නිලීන සමයුග්ම එකක් හැදිලා තියෙනවා. එතකොට ප්‍රවේණි දර්ශ අනුපාතය 1:2 එක විදිහට ලැබිලා තියෙනවා. ඒ වුණාට අපි දන්නවා සාධක දෙකක් එකට තියෙනකොට ජාන දෙකක් එකට තියෙනකොට මේකෙන් බාහිර පරිසරයට පෙන්වන්නේ ප්‍රමුඛ සාධකයේ කියලා. ඒක නිසා අපිට මේකෙදි දකින්න ලැබෙන්නේ මේ තුනේම තියෙන ප්‍රමුඛ සාධක දෙකක් තිබ්බත් ප්‍රමුඛ සාධක එකක් තිබ්බත් පෙන්වන්නේ ප්‍රමුඛ සාධකයේ ලක්ෂණය නිසා මේ ලැබෙන මල් ටික ඔක්කොම දම්පැහැ වෙනවා. එහෙනම් දම්පැහැ මල් තුනක් F2 පරම්පරාවේදී නිර්මාණය වෙනවා. ඒ අතරම F2 පරම්පරාවේදී නිර්මාණය වෙනවා නිලීන සාධක දෙකක් අඩංගු අවස්ථාවක සුදු පැහැ මල. එතකොට රූපානුදර්ශය කියලා කියන්නේ බාහිරට පෙන්වන ලක්ෂණය. එතකොට රූපානුදර්ශ අනුපාතය කියන්නේ බාහිරට පෙන්වන ලක්ෂණ අතර අනුපාතය. එතකොට දම් පැහැ මල් 3කට සුදු පැහැ මල් 1ක් විදිහට අපිට මේක දැක ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හොඳයි. දැන් මේ ග්‍රෙගර් මෙන්ඩල් විසින් සකස් කරපු මේ ඒකාංගී මුහුම මේම ලකුණු කරනකොට අපේ දරුවෝ විභාගවලට ලියහම විභාගෙදී එකම ශාකයේ ජන්මාණු සම්බන්ධ කිරීමක් අපිට දකින අවස්ථා තියෙනවා. ඉතින් මේක පැටලිලි සහගත තත්ත්වයක් නේ. එතකොට අපි උසස් පෙළට ගියාම ද්විආංගී මුහුම් ගැන කතා කරනවා. එහෙම කතා කරපුවාම ඕක තවත් පැටලිලි සහගතයි. ඒක නිසා පසු කාලයක පනට් කියන විද්‍යාඥයා මේක මීට වඩා සරල විදිහට කරන්නේ කොහොමද කියලා එයා නිර්මාණය කරා පනට් කොටුවක්. කොටුවක් ආකාරයෙන් නිර්මාණය කරා ඒක පනට් කොටුව කියලා අපි නම් කිරීමක් කරනවා. මේකෙදී එයා භාවිතා කරා කොටුවක් තුල මේ කරුණු අන්තර්ගත කරන්න. ඒකෙදී එයා සමයුග්ම මාතෘ පරම්පරාව අභිජනනය කරනකොට ওই විදිහට දැක්වුවා මේකේ ජන්මාණු මේ කොටුව ඇතුළේම දක්වනවා. මේ පිරිමි ජන්මාණු ඒ කියන්නේ පරාග ඊගාවට ගැහණු ජන්මාණු එහෙම නැත්නම් ඩිම්බ අනෙක් කොටසට දක්වනවා. ඊට පස්සේ මේ කොටු දෙක මුණ ගැහෙන ස්ථානයේදී මේ ජන්මාණු සංයෝජනය සිද්ධ වෙනවා කියන එක එයා දැක්වුවා. එහෙම දක්වපුවාම අපිට මේ ආකාරයට ලකුණු කිරීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට මාතෘ පරම්පරාවේදී යොදාගන්නේ සමයුග්මක ප්‍රමුඛ සමයුග්මක සහ නිලීන සමයුග්මකනේ.
ඒකෙන් ඊගාවට මේ පණ කොටුව ඇතුලේ නිර්මාණය වෙන්නේ F1 පරම්පරාව. එතකොට මේ F1 පරම්පරාවෙන් ශාක දෙකක් යොදාගෙන තමයි ඊගාව කොටසට යන්නේ. එතකොට F1 පරම්පරාව යොදාගෙන F2 පරම්පරාව නිර්මාණය කරනකොට ඒකටත් පණ කොටුවක් භාවිතා කරා. ඒකේ අභිජනනයේදී මේ විදිහටම පණ කොටුව නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ මේකෙදී එක් ශාකයක් විදිහට ගන්නේ F1 පරම්පරාවේ. එතකොට එයා හදන ජන්මාණු පරාග විදිහට ගන්නවා නම් පිරිමි කොටසට දාලා ওই විදිහට ලකුණු කරනවා. ඊගාවට ඩිම්බ අනෙක් කොටසට ඇතුළත් කරනවා. ඒ ලබා ගන්නේ F1 පරම්පරාවේ ශාකයකින්. ඊට පස්සේ මේ දෙක මුණ ගැහෙන ආකාරය සකස් කරනවා. එහෙම සකස් කරපුවාම මේ පණ කොටුව ඇතුලේ නිර්මාණය වෙන්නේ F2 පරම්පරාවේ ශාකවල ලක්ෂණ ටික. බලන්න. එහෙම බලපුවාම අපිට මාතෘ පරම්පරාව අභිජනනයෙන් ලැබෙන්නේ F1 පරම්පරාවේ සියල්ලෝම සමානයි. ජාන සංයුතිය සමානයි. ඊගාවට F2 පරම්පරාව නිර්මාණය කරනකොට F1 පරම්පරාවේ ශාක දෙකක් අභිජනනය කරලා නිර්මාණය කරනවා. ඒකෙදී ලැබෙන සංයුතිය 1ට 2ට 1 විදිහට ප්‍රවේණි දර්ශ අනුපාතයක් නිර්මාණය වෙනවා. දැන් මම මේ ඔයාලට මේකේ රූප සටහන් සහිතව දක්වලා තිබ්බට ඔයාලා මේක ඇතුල් කරනකොට සටහනක දක්වනකොට දක්වන්න ඕනේ අක්ෂර වලින් පමණයි. එතකොට මේ රූප අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. right. අපි උදාහරණයක් බලමු. උස ලක්ෂණීය T tall ද මිටි ලක්ෂණීය ගත්තොත් එහෙම මේකේ simple T ලෙසද අරගෙන සංයුග්ම ශාකයක් හා සමයුග්ම මිටි ශාකයක් මොහුම් කිරීමෙන් ලැබෙන F1 පරම්පරාව හා F1 පරම්පරාවේ ශාක දෙකක් නැවත මුහුම් කිරීම මගින් ලැබෙන F2 පරම්පරාව දැක්වීමට පණ නැමැති ප්‍රවේණි විද්‍යාඥයා යොදා ගන්නා ලද රූප සටහනක් ඇඳ එය සම්පූර්ණ කරන්න කියනවා. අපි බලමු. මාතෘ පරම්පරාව අභිජනනය කරනවා. එතකොට සමයුග්ම ප්‍රමුඛ සමයුග්ම සහ නිලීන සමයුග්ම ශාක දෙකක් යොදා ගන්න. ඒ කට්ටියගේ ජාන සංයුතිය කොහොමද වෙන්න ඕනේ? එතකොට උස ලක්ෂණීය ප්‍රමුඛ සමයුග්ම වුණොත් එහෙම කැපිටල් T වෙනවා. එතකොට එයා හදන ජාන දෙක ජන්මාණු දෙක TT විදිහට වෙන් වෙනවා. ඊගාවට නිලීන සමයුග්ම එක්කනා ගත්තොත් එහෙම එයාගේ මිටි ශාක වල මොකද්ද වෙන්නේ? එයා හදන ජන්මාණු simple T විදිහට හැදෙනවා. එතකොට මේකෙන් නිර්මාණය වෙන F1 පරම්පරාව මේ කොටුව ඇතුලේ තමයි නිර්මාණය වෙන්නේ. එතකොට capital T simple T කියන මේ සෑම එකටම ওই විදිහටම F1 පරම්පරාව ලැබෙනවා. දැන් අපි F1 පරම්පරාව අභිජනනය කරලා එහෙම නැත්නම් මුහුම් කරලා නිර්මාණය කරනවා F2 පරම්පරාව. එතකොට F1 පරම්පරාවේ මුහුම් කිරීම තුලින් අපි ලබා ගන්නවා F1 පරම්පරාවේ දැන් ජාන සංයුතිය කොහොමද තියෙන්නේ? capital T simple T. තව ශාකයක් ගත්තොත් එයත් capital T simple T. එතකොට මේ දෙන්න හදන ජන්මාණු capital T simple T කිය අපිට දක්වන්න පුළුවන්. දැන් මේ කට්ටිය එකතු කිරීම මගින් නිර්මාණය වෙන F2 පරම්පරාව මේ කොටුව ඇතුළට ඇතුල් කරනවා. එහෙම වුණාම අපිට බලන්න පුළුවන් මේ විදිහට සකස් වෙනවා. හරි. දැන් මේක අර මෙන්ඩල්ගේ ක්‍රමයට වඩා ටිකක් ලේසි. ඒකින්ද ඔයාලට විභාගයේදී බොහෝ දුරට පණත් කොටුවක් නිර්මාණය කිරීමට එන්න පුළුවන්. අනිත් එක පණත් කොටුවේදී අපි මතක තියාගන්න ඕනේ සමයුග්ම අය මුහුම් කිරීමෙන් ලැබෙන්නේ විෂම යුග්ම සම්පූර්ණ කණ්ඩායමම. ඒ වගේම F1 පරම්පරාව, ඒ කියන්නේ මේ F1 පරම්පරාවේ විෂම යුග්ම දෙන්නෙක් මුහුම් කිරීම මගින් අපිට ලැබෙනවා 1ට 2ට 1 කියන අනුපාතයට ප්‍රවේණි දර්ශ අනුපාතයට ශාක ලැබෙනවා. හරි. ඉතින් මම හිතනවා මේ පාඩම ඔයාලා අවබෝධ කරගන්න ඇති කියලා.
ඔයාලා ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න උත්සාහ කරලා මේ කොටස දක්වා තියෙන ප්‍රශ්න වලට අපි ඉදිරියේදී මේකේ අලුත් කොටසකින් නැවත හමු වෙමු. ඔයාලා මගේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඊගාවට set e-learning කියලා මගේ Facebook account එක තියෙනවා. ඒකෙන් තුලින් ඔයාලට දැනගන්න පුළුවන් මම අලුත් පාඩමක් දැම්ම හැටියෙම. ඒකටත් like එකක් දාන්න. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp කරන්න. හරි. එහෙනම් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අලුත් පාඩමකින් නැවත හමු වෙමු.